ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා ඔබ සමගත වනසේක්වා. ලොක්තුමාගේ සුදු සුවිශේෂයෙන් මුළුපටාගත් කොටසකි. ස්වාමිනී ඔබ වහන්සේට මහිම වේවා. පොළොව මත ගිනිලන්නා වෙමි. ගින්න දැනටම ඇවිලී තිබේ නම් කොපමණ හොඳද. මට එක්තරා බෞතිස්ම ස්ථාපනයක් ලබන්න තිබේ. එය ඉටුවනතුරු මම දැඩි සිත් වේදනාවෙන් පසු වෙමි. පොළොවෙහි සාමය දෙන පිණිස ආවෙමි ඔබ සිතන්නහුද? එසේ නොවේ. මා ආවේ බේද ඇති කරන පිණිසය. පිණිසයයි මම ඔබට කියමි. මෙවක් පටන් එක ගෙදරක වසන 5 දෙනෙකුගෙන් 2 දෙනෙකුට විරුද්ධව තිදෙනෙකුට විරුද්ධව 2 දෙනෙක්ද බෙදවන්නෝය. පියා පුතාටත් පුතා පියාටත් මව දුවටත් දුව මවටත් නැන්දම්මා ලේලිටත් ලේලිය නැන්දම්මාටත් විරුද්ධව බෙදවන්නෝය. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. පරිවන් ප්‍රමාන්තනේ. මය ආදර ප්‍රමාන්තනය අපේ ඉන්නේ 20 වෙනි සතිය. ස්වාමීන් වහන්සේගේ වචනය අද බරපතල විදියට ඔබට මට අභියෝග කරන වචනයක්. දැන් ස්වාමීන් වහන්සේව අපි තෝරගන්නේ තේරුම් ගන්නේ සාමේ කුමාරයාණන් විදියට. ඒකයි අපි ජේසුව අපි අඳුරගන්නේ විදියට උන්වහන්සේ සාමේ කුමාරයාණන්. දැන් සාමේ කුමාරයාණන් වන ස්වාමීන් වහන්සේ අද බයිබලයේ කතා කරලා කියන්නේ පරස්පර විරෝධී කතන්දරයක්. උන්වහන්සේ කතා කරලා කියනවා මම විපනස්සිකේ කියනවා පොළවේ සාමය දෙන පිණිස ආවෙමි ඔබ සිතන්නවද? එසේ නොවේ මා ආවේ බේද ඇති කරන පිණිසයයි මම ඔබට කියමි. දැන් ජේසුස් කියනවා මම ආවේ බේද ඇති කරන්න කියලා. මම ආදර ප්‍රමාන්තයනේ මතක තියාගන්න ඕනේ ස්වාමීන් වහන්සේ පිලාත් කිව්වා මාගේ රාජ්‍ය මේ ලෝකේ නෙමෙයි. මාගේ රාජ්‍ය මේ ලෝකෙන් එපිට තැන. ඒ කියන්නේ මේ ලෝකයේ සිස්ටම් එක නෙමෙයි ස්වාමින් වහන්සේගේ සිස්ටම් එක. ස්වාමීන් වහන්සේ කටයුතු කරන විදිය. ඒ ස්වාමීන් වහන්සේ කටයුතු කරන විදියට මේ ලෝකයේ පරස්පර විරෝධී තැනක්. ඒකයි සිමියෝන් කතා කළා කියන්නේ ලුක්තුමාගේ දෙවනි පරිච්ඡේදයේ සිමියෝන් කතා කළා කියන වචන බලන්න. උන්වහන්සේ මරියතුමීට ආශිර්වාද කරලා මෙන්න මෙහෙම කතා කරලා කියනවා. 34 ලුක් 2:34 සිමියෝන් ඔවුන්ට ආශිර්වාද කරමින් උන්වහන්සේගේ මව මරියතුමට කතා කොට මේ දරුවා ඊශ්‍රායල් බොහෝ දෙනෙකුගේ වැටීම හා නැගිටීම පිණිසත් ප්‍රතික්ෂේපයට ලක්වන දේව සලකුණක් වන පිණිසත් sign of contradiction. ජේසු මගේ ආදර ප්‍රමාන්තයනේ ජේසු අපේ ජීවිතයේ පරස්පර විරෝධී තැන්. ඒ කියන්නේ අපේ ජීවිතයේ කඩන අත්දැකීමක්. ඒක එච්චර ලේසි දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අපි ළඟ ඉඳන් බලද්දී උන්වහන්සේ වෙරළේ අත්දැකීමක් වගේ ඒ වෙරළේ සිප්පි කටුව හැඳින සුන්දර අත්දැකීමෙන් ගැඹුරට ගියයින් පස්සේ ගැඹුරු මොහොතේදී එතන අපි හැම දෙයක්ම අතාරින අත්දැකීමක් මගේ ප්‍රමාන්තයනේ. දැන් ස්වාමින් වහන්සේව අපි චූටි කාලේ ඉඳන් එහෙම කිව්වොත් කවුරුත් ජේසුත් එක්ක එන එකක්වත් නැහැ. ඒ නිසා තමයි මුලින් සුන්දර විදිහට උන්වහන්සේ රවට්ටනව නෙමෙයි. සමහරට රවට්ටනවාද කියලා හිතලා තිනවා ජෙර්මියාට එහෙම හිතුණා ස්වාමීන් වහන්සේ මාව මුලා කළා. ඔබ වහන්සේ මාව රැවට්ටුවා. බයිබලෙම කියනවා. එතකොට දැන් ජෙර්මියාට මුලින් කියනවා මම ඔබ ලෝකෙට පවුරක් වගේ කරනවා, සුරක්ෂිත නගරයක් වගේ කරනවා, මම ඔබත් එක්ක ඉන්නවා කියලා. ඊට පස්සේ ජෙර්මියා කතා කරන වචනත් එක්ක මගේ ප්‍රේමවන්තයනි ජෙර්මියා කතා කරලා කියනවා රජට අද පළවෙනි කියවීමේ කතා කරන්නේ එතන ඉන්න රජ තමයි සෙදකියා රජ ඒ වෙනකොට දක්ෂිණ රාජ්‍යයේ ඒ කියන්නේ ජෙරුසලම තිබුණු දක්ෂිණ රාජ්‍යයේ සෙදකියා රජ ඉන්න තැන
දැන් උත්තර රාජ්‍ය ඒ වෙනකොටම අල්ලගෙන ඉවරයි අසිරියාව විසින්. දක්ෂිණ රාජ්‍ය බැබිලෝනියාව අල්ලගන්න යද්දී ෂෙදකියා රජුට පොඩි ප්ලෑන් එකක් තියෙනවා මගේ ප්‍රමාන්තයනි. අනිත් රාජධානිත් එක්ක එකතු වෙලා බැබිලෝනියාවට පහර ගහන්න. යාගේ ප්ලෑන් එක. දැන් අපි ප්ලෑන් එකක් හදාගත්තයින් පස්සේ එක වෙනස් කරන්න හරි අමාරුයි සමහර වෙලාවට. අපි ප්ලෑන් හදාගන්න තැනදී. ඒ කියන්නේ එතකොට දැන් ජෙරමියා කතා කරලා කියනවා ඔබ යටත් වෙන්න සටන් කරන්න එපා කියලා. දැන් මේක ඒගොල්ලන්ට දිරවන්නේ නැහැ. ස්වාමීන් වහන්සේගේ වචනේ එයාලට දිරවන වචනයක් නෙමෙයි. ඒ නිසා ජෙරමියාව ඒගොල්ලන්ට සෙට් වෙන්නෙම නැහැ. ජෙරමියාව ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරනවා විතරක් නෙමෙයි පාළු ලිඳක දානවා මැරෙන්න. දැන් ඒකත් මගේ ආදර ප්‍රේමවන්තෙනි. පාළු ලිඳක දාන්නේ ඇයි? එතකොට ලේ හොල්ලන්න ඕනේ නැහනේ. ඉබේනේ මැරෙන්නේ. මොකද නිර්දෝෂ කෙනෙක්ගේ ලේ හෙල්ලුවොත් ඒකේ සාපය වදින නිසා පාළු ලිඳකට දානවා. දැන් එතකොටත් ජීවත් වෙන්නේ අර කියන්නේ අභියෝගයක් එක නෙමෙයි. ෂේප් එකේ. ඒ පැත්තත් මේ පැත්තත් ෂේප් එකේ ඉන්නේ. ඒ කියන්නේ එහෙම හිටියොත් ඔබට මට මේ ලෝකේ සර්වයිව් වෙන්න පුළුවන්. අපිගේ ෂේප්මන් න්‍යාය කියලා කියන්නේ. ඒ කියන්නේ ජේසුගේ දේ හරියටම කියන්න ගිහිල්ලා තමයි ජෙරමියාව විනාශ වුනේ. ජේසු තාත්තගේ කැමැත්ත මේ ලෝකේ කරන්න ගිය නිසා තමයි ජේසුව මැරුවේ. හැබැයි ෂේප් එකේ පිලාත්වත් ෂේප් කරගෙන නායක පූජක පරිසිවරයන්වත් ෂේප් කරගෙන තේරුණාද ඔබ දෙවියන් වහන්සේගේ පුතාද කියලා අහද්දී ඔව් කියන්නේ නැතුව පුතා වගේ තමයි පුතා තමයි නිකන් එහෙම මොකක් කර ගියොනම් මරන්න බෑ. දැන් ජේසු එහෙම දැන් ඔබ මම සමාජයේ ජීවත් වෙන්නේ ගොඩාක් වෙලාවට ෂේප් එකේ. මොකද අපි බයයි හරි දේම 100%ක් හරි දේ කරන්න. ඒ කියන්නේ අපි හරි දේ කරනවා. නමුත් 100%ක් හරි දේ කරනවද? එතනදී තමයි ස්වාමීන් වහන්සේ ඔබට මට අභියෝග කරන්නේ. ඒක උන්වහන්සේ කියන්නේ මම ආවේ ගිනිලන්න. මම නිසා බේද වෙනවා. ඒ කියන්නේ ඔබ ෂේප් එකේ ඉන්න කතන්දරයක් නෑ. මගේ වචනේ දෙමුහත් කඩුවක් වගේ එතන සෙල්ලම් කරන්න බෑ. ඒ වචනය ඔව් නම් ඔව් නෑ නම් නෑ. ඒක අතර මධ්‍යම ප්‍රතිපදාවක් නැහැ. ඒ තැන අද ස්වාමීන් වහන්සේ ඔබට මට අභියෝග කරන්නේ මගේ ආදර ප්‍රමාන්තනේ. අපි පැහැදිලි ගමනක ආවේ 20 වෙනි සතියට එන්න. මේ 20 වෙනි සතියට එන්න පැහැදිලි ගමනක් එන තැන උන්වහන්සේ බොඩ මතක නම් හිවලුන්ට බෙන්නත් පක්ෂීන් කැදලි තියනවා කිව්වා. මනුෂ්‍ය පුත්‍රයාට හිස තබා ගැනීමටවත් තැනක් නැහැ කියලා කිව්වේ. ජේසුව අනුගමනය කරන්න ආසාවෙන් ආව මිනිස්සෙක්ට. ස්වාමීනි ඔබ වහන්සේ යන ඕනම තැනකට එන්නම් කියන තැනදී. ජේසුස් කියනවා ඔබ බලාපොරොත්තු වෙන දේ මගෙන් හම්බ වෙන්නේ නැහැ කියලා. මගේ ආදර ප්‍රමාන්තනේ මම ආවේ ලෝකෙ ගිනිලන්න. අරයා ලස්සන්ට සෙටල් වෙලා ආසාවෙන් ජේසුට කියනවා ස්වාමීනි මම එන්නේ බං එන්නම වහන්සේත් එක්ක. පුතා යන් හරි. එහෙම එකක් නෙමෙයි. කුඩුම කරලා දානවා මගේ ප්‍රමාන්තනේ. ඊට පස්සේ එක මිනිස්සයා කියනවා ස්වාමීන් වහන්සේ කියනවා එන්න මානු එන්න කියලා. එන්න කියලා කියන්නේ එයා කියනවා මම තාත්තගේ මල ගෙදර ඉවර කරලා එන්නම්. මලෝන්ගේ දේ මලෝන් කලාවේ ඔබ දේව රාජ්‍ය හොයන්න කියලා. කුඩුම කරලා දානවා. තුන්වෙනියා කියනවා ස්වාමීනි මම එන්නම්. හැබැයි ගෙදරට සමුදීලා එන්නම් කියන ජේසුස් කියනවා නගුලට අත තියලා ආපස්ස බලන්න බෑ. හැම කෙනෙක්ම කඩනවා. ඒ කියන්නේ වෙරළේ සිප්පි කටුව හැඳින අධ්‍යාත්මයක් ශෝක සුන්දර අධ්‍යාත්මයක් තියෙද්දි ඒකෙන් ගැඹුරට යනවා කියද්දි මගේ ආදර බෙමන්තනි ප්‍රශ්න අරගල හරහා යන්න ඕනේ. ඒක ශ්‍රාවකත්වයේ ගමනක්. A journey as a disciple, not as a devotee. Devotee කියන්නේ භක්තිවන්තයා. භක්තිවන්තයාගේ හරි භක්තිවන්තයාගේ ගමන යන්න ජේසුගේ උදව්ව ගන්නවා. හැබැයි ශ්‍රාවකත්වයකදී මම ස්වාමීන් වහන්සේගේ දේ කරන්න මගේ ජීවිතේ මරනවා. ඒකයි උන්වහන්සේ කිව්වේ යමෙක් මා අනුව එන්න කැමැත්තේද තමකම නසා තම කුරුසිය දරාගෙන මාත් එක්ක එන්න ඕනේ. වෙන විදියක් නෑ මගේ ප්‍රමාන්තනේ. එනිසා මේ ඉරිදා මේ වචනය ජේසු නිසා කට්ට කන්න වෙන වචනයක්. ඒකයි කිව්වේ මම ගිනිලන්න ආවා. දැන් මේ ගිනිලන්න එනවා කියලා කියද්දී ඔබ තේරුම් ගන්න ඕනේ ඒ ගින්න කියලා කියද්දී අර තැන් තැන් වල ගිනි තියන අත්දැකීම් තේරෙනවද කියන එක. අම්මෝ පත්තු කරන චරිතේ ඉන්නේ දියයට ගෙන්දර අරගෙන යන හැටි ඉන්නේ. එහෙම ගිනි යෑමක් නෙමෙයි.
දැන් ගින්න කියලා කියද්දී පුරාණයේ ඉනම්ම මගේ ආදර ප්‍රමාන්තයනි ගින්න අපි දැක්ක අත්දැකීමක් තමයි ගින්න කියද්දී අපි නික්මයාම 14:24 දකිනවා ගින්න ස්වාමින් වහන්සේ ජනතාවත් එක්ක හිටපු විදිහක්. එවිට උදය ඉසාමේ සමිදානන් වහන්සේ ගිනි හා වලාට යම මැදින් මිසර වාසීන්ගේ හමුදා දෙස බලා ඒ හමුදාවන් ත්‍රාසයට පත් කර උසේක. ඒ කියන්නේ මොකක්ද? ඒ හමුදාවන් එක්ක ස්වාමීන් වහන්සේ ගිනිට යමක් වගේ ගියා. 19:18 බලන්න. පුරාණයේ ගින්නක් ආගද කරන්නේ දෙවියන් වහන්සේගේ වැඩ සිටීම ගින්නක් වගේ තිබිච්ච තැනක්. 19:18 සමිඳුන් වහන්සේ ගිනි ජාලාවකින් කන්ද මස බැස වදාළ බැවින් ඒ සම්පූර්ණයෙන්ම දුමෙන් වැසී තිබිනි. මගේ ආදර ප්‍රමාන්තයනි. ඒ කියන්නේ දෙවියන් වහන්සේ පුරාණයේ ඉඳන්ම දැන් ජේසුස් මම ගිනිලන්න ආවා කියද්දී ඒක ඒගොල්ලන්ට අලුත් අත්දැකීමක් නෙමෙයි. ගින්න කියන එක දෙවියන් වහන්සේ දැන් මෝසෙස්ට කතා කරේ ගිනි ගන්න පඳුරක් අස්සෙන්. දැන් එලියා පඳුරු බොරු දිවැසිවරු 450ක් එක්ක චැලෙන්ජ් කරද්දී එයාගේ පඳුර පූජාසනයට වතුර දාලා පඳුර තියලා යාඥා කරද්දී ගින්නක් ඇවිල්ලා එයාගේ පූජාව පිළිගත්තා. ගින්න කියන්නේ දෙවනාසගේ වැඩ සිටීම. මම ආදර ප්‍රේමන්තනි ජේසුස් කියද්දී මම ලෝකයේ ගිනිලන්න ආවා කියලා මතක තියාගන්න එක ජර්නි එකක්. සමරිතානුවරයා ඊළඟ සතිය අපි දකිනවා උන්වහන්සේ කියනවා හිවලන්ට බෙන්ද පක්ෂ දෙක ඇතුළේ කියලා දෙවනි සතියේ කතා කළා ඊළඟ සතියේ කතා කළා කියනවා මම ඔබ වෘක්කයෝ මැදට බැටළුව යවනවා වගේ යන්නේ. වෘක්කයෝ මැදට. එතකොට වෘක්කයෝ මැදට බැටළුව යවනවා කියන්නේ. දැන් බැටළුවා එන සෙටල් වෙලා ෂැෆෑන් එකේ ඉන්නේ නැද්දි ඌව යවනවා වෘක්කයෝ මැදට. ගින්නක් නෙමෙයිද? ඌ නන්නත්තර වෙනවනේ මගේ ප්‍රමාන්තේ. ඒක ස්වාමීන් වහන්සේ කියන්නේ මම ගිනිලන්න ආවා. උන්වහන්සේ කියනවා පසුම්බියක්වත් මල්ලක්වත් අරන් යන්න එපා. ඔබ එතනට ගියාම කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න දුවිල්ලත් ගස්සලා දාන. ඒ කියන්නේ ඒගොල්ලන්ව සෙටල් කරන අත්දැකීමක් නෙමෙයි. හරි ලේසි සෙටල් වෙලා ඉන්න. අපි හරි ලේසි සුඛිත මුදිත තැන්වල අපි ඉන්න. අපි කැමති තැන්වල. අපි කැමති රාමුවල අපි ඉන්න කැමති. හැබැයි ජේසුස් ආවේ ඩිස්ටර්බ් කරන්න ඔබව. ඩිස්ටර්බ් කරනවා කියද්දී ඒක ඇවිල්ලා කාලකන්ණි ඩිස්ටර්බන්ස් එකක් නෙමෙයි. අපි තන්න කාමරයක් අස් කරනවා කියලා. කාමරයක් අස් කරද්දි දවස් ගානේ අතු ගාන සමහර අය ඉන්නවා හෙන හොරට අතු ගාන්නේ නේ. අතු ගාන උඩින් පල්ලෙන් අතු ගාන්නේ. එහෙම මෙහෙම විනාඩි 5යි ටච්සස් ගාලා අතු ගාගෙන යනවා. අල්මාරියක් එහෙම අසට කොටස දැම්මොත් තමයි තේරෙන්නේ මියුසියම් එක කටු ගියක් වගේ කෑලි බෑලි ඔක්කොම එනවා ඒක ඇතුලෙන්. තේරුණාද කියන්නේ? අස් දැන් හරියට අස් කරනවා කියන්නේ ආයෙත් රාක්ක එළියට දාලා ඒ කියන්නේ බැලු බැලමට නන්න දූවිල්ල අවිසිලා නන්නත්තර වෙනත් කියනවා. එහෙම කැළඹිල්ලක්. ඔබ හිතන්න හේන් ගොවිතැනේදී හේන මුලින්ම ඒ කැලේ ගිනිබත් කරන්න ඕනේ වගා කරන්න ඉස්සෙල්ලා. එහෙම කැළඹිල්ලක්. මාළු ටැංකියක් කලත්තලා අර බෙටි ඇවිස්සලා අර ගල් මේවා කරලා පාසි කඩලා එළියට ගන්න තැනක්. එහෙම කැළඹිල්ලක්. ස්වාමීන් වහන්සේ කතා කරන සාමය මගේ ප්‍රමාන්තනි ජොම්තුමාගේ 14:27 කතා කරලා කියනවා මගේ ශාන්තිය මම ඔබට ප්‍රදානය කරමි. මගේ ශාන්තිය මම ඔබට දෙමි. මා එය ඔබට දෙන්නේ ලෝකය දෙන්නක් මෙන් නොවේ. ඔබ සිත කැළඹෙන්නටවත් බියවන්නට ඉඩ නොදෙන්න. ඒ කියන්නේ ලෝකයේ දෙන ශාන්තිය මොකක්ද? ලෝකයේ දෙන ශාන්තිය ඔබගේ වටපිටාව සෙටල් කරලා. දැන් වටපිටාව සෙටල් වුණාම ඔබට දැනෙන ශාන්තියක් තියෙනවා. ඒක ඉන පීස් එකක් නෙමෙයි, අතුලාන්ත සාමයක් නෙමෙයි. එළියේ සෙටල් වෙච්චාම දැනෙන දෙයක්. හැබැයි ආයි මොකක් හරි සමහර අය ඉන්නවනේ. ඒ කියන්නේ පමුන් ගත්ත පැන්සල් හතරෙන් තිබ්බ නැත්තම් කේන්ති යනවා නැද්ද? 84000ට කේන්ති යනවා. ඊයේ මම ගියා ෆැමිලි මම අපිට හරි දයාබර ෆැමිලි එකක්. ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම මයිග්‍රේට් කරනවා ලංකාව අතහැරලා යනවා. ෆාදර් මට කිව්වා ෆාදර් පුළුවන් නම් එන්න ගොඩ වෙලා යන්න. අපි තුන් දෙනාව බ්ලෙස් කරන්න කියලා අම්මයි තාත්තයි පුතාවයි. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් බ්ලෙස් කරන්න ගිහිල්ලා යද්දි අම්මා කොහොමද? ඒ කියන්නේ දැන් වෙන රටක ලොකු රටක හරි විදියට සෙටල් වෙන්න හොඳ පඩියක් එක්ක ගිහිලා සෙටල් වෙන්න යන්නේ. හොඳ ක්වොලිෆයි ජොබ් එකක් කරන්න යන්න ඉස්සෙල්ලා
ගෙදර ඉතින් අර පැක් කරන වයිෆ් කොන්ද මෙහෙම තියාගෙන හස්බන්ඩ් අම්මෝ ගෑගෙන චෙට්නාදි කියන එක බඩු අර දැන් කිරන්න එපැයි. ඊට පස්සේ අර සාමාන්‍ය මිනිස්සුන්ගේ බර කිරන තරාදියක් දැන් හස්බන්ඩ් නගිනවා. ඊට පස්සේ වයිෆ් බිම ඉඳගෙන බර හස්බන්ඩ්ගේ බර කිරා ගන්නවා. ඊට පස්සේ අර තඩි බැගේජ් එක අරගෙන ඒක උඩ නගිනවා. ඊට පස්සේ එකෙන් අඩු කරලා අරකින් අඩු කරලා බෑග් එකේ බර මෙලඟ එන්න විකාරයක් තෙට්නාදි කියන එක. ඒ ඇස්සේ දැන් මොකද වෙන්නේ? ඒ ඇස්සේ හස්බන්ඩ් අහනවා ඩාලින් මගේ මේස් දෙක තිබ්බා වනලා කෝ අම්ම දැන් වයිෆ් කියනවා යගේ නංගිතිට ළඟ අම්මා දැන් ඉවර තමයි එයාට ඔය මේස් දෙක නැත්තම් වෙන මේස් දෙකක් හරියන්නේ මොකෝ වෙන මේස් නැද්ද නෑ වෙන මේස් තියෙනවා නමුත් ඒ වන්නපු මේස් එක මොනේ දැන් ඕක දැන් අර බඩු අස්සෙන් ගිහිල්ලා තේරෙනවද කියන එක මම අතර මැදට පැනලා මං කැහුවා මේස් නැද්ද අනේ ෆාදර් කලබල වෙන්න එපා වෙන මේස් මාරි තියෙනවද ඒ කියන්නේ ෆාදර් කලබල වෙන්නවා කියන්නේ ඒ මේස් එක මොනේ ඒක නැත්තම් මරා ගන්නවා ඉගෙන අපිට ඔළුවේ සෙට් වෙච්ච රාමුවක් තියෙනවා. දැන් එළියේ සාමය එහෙමනේ. එළියේ සාමය එහෙමනේ. තේරුණාද කියන්නේ? එළියේ සාමය එහෙමයි. දැන් මටත් ඔගේ පොඩි අවුලක් තියෙනවා. තේරුණාද? අස් කරගෙන කාමරේ දැන් මගේ කාමරේ කියද්දි මම ටිප් টොප් එකට තියාගෙන ඉන්නේ. හරිද? දැන් අද පූජාවට එන්නේ නැද්දි අම්මා දැන් මේ නංගි පොඩි උන්ටුගේ ඉන්නේ. හරිද? ඒ මදිවට බල්ලත් ඇතුලේ. තේරුණාද කියන එක? බල්ලා මේ දැන් ඊයේ බර්ත්ඩේ එකටද අදත් මම අදත් බර්ත්ඩේද මම දන්නේ ඉවරෙන්නේ නැති බර්ත්ඩේ එකක් මේක. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉතින් බල්ලා අතන දැන් ඊයේ පාපිස්සෝඩ චූ කරලා පාගගෙන ගිහලා මට ගන්ධස්සාරේ බෑ මට ඉතින් 80 වාරදාට ගේන් තියනවා දැක්කහම. අද දැන් අර කාමරය ඇතුලේ බල්ලා දුවනවා. තේරුණාද කියන එක? ඒක දැක්කහම ඉතින් අපිට ඔළුවේ රාමුවක් තියෙනවා. ඒ රාමුව කැඩිච්ච ගමන් අපි සාමය යනවා. සාමය යනවා. මං ආස විදියක්. එක එක්කෙනාගේ එක රාමු. දැන් අපි සාමය හදාගන්නේ ඔබ ලස්සන පිළිවෙලට ඉන්න එක ලස්සන දෙයක්. ඒක වෙනම කතන්දරයක්. කඩු කහලා ගොඩ ඉන්න එපා. නමුත් අපි එළියේ සාමය එළියේ තමයි මේ සාමය තියෙන්නේ. දැන් මට ඕන විදිය දැන් මගේ වයිෆ් මෙහෙම වුණා නම් මට සාන්තියි. නැත්තම් තේරෙනවද? නැත්තම් කරුමි. තේරෙනවද කියන්නේ? නැත්තම් හස්බන්ඩ් මෙහෙම වෙච්ච ගමන් ඒ කියන්නේ ආ බීලා ආපු ගමන් මගේ සාන්තිය නම් දෙපිටින් යනවා. ජේසුස් කතා කරන සාන්තිය එහෙම එකක් නෙමෙයි. ඒකට ඔබ එළියෙම සෙටල් වෙන්න ඕනේ. ජේසුස් කතා කරන්නේ එහෙම ශාන්තියක් නෙමෙයි. ඒ සාමය ඇතුලේ තියෙන්නේ. මොන දේ කලමුණත් එකයි උන්වහන්සේ ජෙරමියා 17 7 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ සමිඳුන් සරණ යන අය සමිඳුන් සරණ ජෙරමියා 17 7 උන්වහන්සේ කියනවා ගංගා යුරේ සිටවපු ගහක් වගේ සමිඳුන් තරේ විශ්වාස කර ගංගා යුරේ සිටවපු ගඟකට සිටුවා ඇති ගහකට සමාන ගංගිවරේ සිටවා ඇති ගඟටම මුල් ඇද ඇති ගිම්මානට කිසි බියක් නැති කොළ පරවීයාමක් නැති නියංකාලය ගැන කරදර නැති නොනැවති දිගටම පලදාවක් ඇති ගහක් සමානයි. හේතුව මොකද මුල ඇදලා තියෙනවා ස්වාමීන් වහන්සේට. ඒ කනෙක්ෂන් එකෙන් ජීවත් වෙන්නේ. මගේ ආදර වෙමන්තනේ හැබැයි එතනට යන්න මැරෙන අත්දැකීමක්. ඒ මුල පස්සාරගෙන යන්න ඕනේ. එතන මාර පීඩාවක්, ගින්නක්, පීඩාවක්, අරගලයක්. ඒ අරගලේ ගඟ හොයාගෙන යන්න ඕනේ. ඒක හම්බුනයින් පස්සේ තමයි ඒක සාමය තියෙන්නේ. මගේ ආදර වෙමන්තනි ස්වාමීන් වහන්සේ කතා කරනවා මම ලෝකේ ගිනිලන්න ආවා. යෙසායා 48 10 වෙනි වගන්තිය බලන්න. උන්වහන්සේ වෙනම ගින්නේ තව ලස්සන පැත්තක් කියනවා. රිදී උදනක ගිනි උදනක රිදී මෙන්නව ශෝකය නැමති ගින්නෙන් මම ඔබ සෝදිසි කරමි. ගින්නෙන් අපි වෙන් කරනවා. රිදී ඒ අශුද්ධ දෙයින් වෙන් කරනවා. ඒක උන්වහන්සේ සිරාක් 2 5 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ. රත්තරන් ගින්නේ උරගා බලනු ලැබේ. තෝරාගත් අය නින්දාව නැමති උදුනෙහි පරීක්ෂා කරනු ලැබේ. ඒකයි අපි සමහර වෙලාවට අපි අහනවා ස්වාමිනී ඇයි මට මෙහෙම වෙන්නේ? මම හොඳට ඉන්න නේද හැදුවේ? ඇයි මේ මාරා කට්ටක් කන්න වෙන්නේ? එක්සැක්ට්ලි ජේසුත් එක්ක යනවා නම් ඒ කට්ට කන්න ඕනේ. සිරාක් 2 එක බලන්න. මගේ පුත්‍රය ඔබ ස්වාමීන් වහන්සේට මගේ පුත්‍රය ඔබ සමිඳුන්නට සේවය කිරීමට අදහස් කරන්නේ නම් කරදර හිරිහැර විඳීමට සූදානම් වන්න. ජේසු එන්නේ මේ ලෝක අර කිසිම දෙයක් අවුල් කරන්න තු සෙටල් කරන්න නෙමේ. සෙටල්මන්ට් එක තියෙනවා ඒ ලෝකේ.
හැබැයි එතන සෙටල් වෙන්න මෙතන කලබල මෙතන අවුල් වෙන්න ඕනේ. අනවශ්‍ය දේ පිච්චිලා යන්න ඕනේ. අනවශ්‍ය රිදීම් කැඩිලා කුඩු පට්ටම් වෙන්න ඕනේ. දැන් ඒක අපිට බෑ. ඒක අපිට දරන්න බෑ. මම හරි ආස ජේසු මට දීපු වචන ටිකක් තියෙනවා ශුද්ධාත්ම ගීතිකාවක්. ශුද්ධාත්මනි ඔබටයි ආරාධනා. දැන් ශුද්ධාත්මනි ඔබටයි ආරාධනා. අපි ලස්සනට කියන අවුලවන්න, දල්වන්න. නැද්ද? එහෙමනේ කියන්නේ. අවුලවන්න, දල්වන්න, පත්තු කරන්න. අනේ අම්මෝ ශුද්ධාත්ම. ඒ කියන්නේ එම ඕක පිටිපස්සේ තියෙන යථාර්ථය දන්නේ නැහැ. දැන් ශුද්ධාත්මයන් ගෝලයන්ට හම්බෙන්න ඉස්සෙල්ලා මොනවද? ජේසුව මැරිලා, පාවා දීලා, නන්නත්තර වෙලා, දොරවල් බාගෙන බයෙන් ඉන්න තැන ශුද්ධාත්මයන් ආවෝ. එතකොට ඒ දල්වන්න අවුලවන්න ඉස්සෙල්ලා ඒ වචනය වෙන්නේ මොකද්ද? කඩා දාන්න, පොඩි කරන්න, මට රිදෙන්න, මා නැති වෙන්න, වෙන් කරන්න, හිස් කරන්න, පාළුවේ ඉන්න, ඔබ මගේ වෙන්න ශුද්ධාත්මෙනි. මගේ ආද අතාරින්න, බය නොවන්න, බිය නොවන්න. මගේ ප්‍රමාදනේ ඒ කියන්නේ ශුද්ධාත්ම අත්දැකීමට එන්න ඒ ගින්න කියද්දී ඒ ගින්න අවුලවන්න ප්‍රොසෙස් එකක් තියෙන අපට යන්න. ඇවිල්නම් පස්සේ තමයි ආලෝකය එන්නේ. උන්වහන්සේ මම ලෝකයේ ආලෝකය කියලා කියන්නේ ඒකයි. ගින්නක්. ඒ ගින්න එළිය වෙද්දී මගේ ආදර ප්‍රමාදනේ හිතන්න මේ පහන පත්තු වෙනවා කියන අත්දැකීම. මේ පහන පත්තු වෙනවා කියන අත්දැකීමේදී පහන පත්තු වෙනවා. හරි. අපි බලද්දි මේක මෙතන හරි සුන්දර අත්දැකීමක්. පහන පත්තු වෙනවා. ඒක සුන්දර අත්දැකීමක්. හැබැයි පහන පත්තු වෙද්දී අරගලයක්. එයාම පිච්චෙන තැන. හිතන්න මේ ටිෂු එක ෂෝක් එකට තිබ්බ ටිෂු එක. ස්වාමීන් වහන්සේ කියනවා දැන් ඒ ටිෂු එක තිබිච්ච ටිෂු එක හම්බුණයින් පස්සේ ගින්නට අවුණයින් පස්සේ ඒක සම්පූර්ණ වෙනස් වෙනවා මගේ ප්‍රමාණය. සම්පූර්ණ වෙනස් වෙනවා. තිබිච්ච ටිෂු එකේ තත්ත්වය බලන්න. ගිනි ගන්න අත්දැකීම. ගිනි ගන්න අත්දැකීම. දැන් ඔබ ස්වාමීන් වහන්සේව මගේ හොඳ ජේසු, සුදු ජේසු, මගේ ජේසු, මම කැමති ජේසු මෙහෙමයි. එහෙනම් පින්තූරක් තියෙනවානේ. මම ආසම ජේසු මෙහෙමයි. තේරෙනවද? ඒ ජේසු නෙමෙයි ඇත්තම ජේසු. මතක තියාගන්න. උන්වහන්සේත් එක්ක ගමන යද්දී ඈත ඉඳන් දකින හිර මයි ප්‍රමාතනි බැස යන ඉර සඳ දෝතින් වළක්වන්න බෑ. තේරෙනවද? බැස යන ඉර ඒ පැත්තෙන් නැගෙන හිරු වර පැත්තෙන් නැගෙන ඉර බරේ හරියට දන්නේ නැහැ. හරිද? ඒක ගණන් ගන්න එපා. තේරෙනවද? ඒක ඒ කියන්නේ එහෙම බලද්දී හරි සුන්දරයි. හැබැයි මුදුන වෙන ඉර නන්නත්තරයි. දවල් වලටත් බලන් ඉන්නකො සුන්දර ඉර කියලා. තේරෙනවද කියන එක? ඉවර එහෙම ඉන්න බෑ. එකම ඉර. එයාගේ බාප්පගේ පුතා නෙමෙයිනේ උඩට එන්නේ. හරිද? එකම ඉර තමයි. හැබැයි මොකද වෙන්නේ? එයා එච්චර ළඟයි නිසා. එයා එච්චර ළඟයි. ලඟ නම් පිච්චෙනවා. ඒකයි මගේ ප්‍රමාන්තනේ සූර්යා කියන තාරකාවෙන් අපි තුන්වෙනි තැන ඉන්නේ පෘථුවිය. තව ටිකක් ලඟ වුණා නම් ඉවරයි. ඒවල ජලය තියෙන විදිහක් නැහැ. ජීවය හතගන්න එච්චර රස්නෙයි. ඉර ගාවට යන්න පිච්චිලා නැති වෙනවා. ස්වාමීන් කියනවා මම ආවේ ලෝකෙ ගිනිලන්න. කාලකන්ණි ගින්නක් නෙමෙයි. ලෝකයේ ඇස් වලින් කාලකන්ණි තමයි. මොකද එකම ඉර ඇලිය මැටි ගල් කරනවා, ඉටි දිය කරනවා. කාලකන්ණි තමයි. ලෝකේ එකයි මේක රජුන්ට ජේසු ඉපදෙනවයි කියලා හෙරෝද් ආරංචි වුණායින් පස්සේ රජුන් කැළඹුණා. අනේ එඬේරුන්ට සුභාරංචියක් වුණා. එකම ජේසු ඉපදෙන්නේ. ඔබ හදාගත්ත රාමු ඔබගේ පට්ටන් ලාඩන් ආඩම්බරකම් වලට වදින්න ඕනේ මගේ ප්‍රමාන්තනි. නන්නතර වෙලා ෆ්ලැටේ ෆ්ලැට් වෙන්න වදින්න ඕනේ. ඒක වදින්න තුන්වසට හදන්න බෑ. මගේ ආදර ප්‍රමාන්තනි ඒ වදින තරදඬු තැනදී ඒ තරදඬු අත්දැකීමේදී පුතේ ෆාදර් ගාවට එන්න. ෆාදර් ගාවට ඇවිල්ලා තද කරගෙන ඉන්න. මුණ බලන්න ගන්නේ. තේරුණාද කියන්නේ? හරි. මේම කරගෙන තද කරගෙන අඟ තද කරගන්න. මේ අතපය තද කරගන්න. ඒ කියන්නේ තරදඬු අත්දැකීමක්. රණ්ඩු කොල්ලෙක්. තේරුණාද කියන්නේ?
ආයෙත් ඉතින් පොල්ලක් කරන් ටට ගාලා දාලා දීලා කන්න මිරිකලා එහෙම දරුවන්ට ගන්න හොඳ නැහැ හොඳේ තේරෙනවද කියන්නේ ඒක වෙනම කතන්දරයක් මම නිකන් කියන්නේ ඉතින් අර තරන් දඬු යකඩයක් මොකද කරන්නේ ගින්නට දාලා ඒක පුච්චලා තලලා කඩලා අම්බරලා හදන්නේ කේක් හදනවා ගන්නකෝ කේක් හදන බීක් කරන්නේ මොකද බීක් කරන්නේ අරක ඔක්කොම අල්ලා ඒක දින පිටිවලක් තියෙන පෙනේරෙන් පෙරලා ඒ ඊට පස්සේ පෙනේරෙන් හලලා තේරුණාද කියන්නේ ඒකේ තියෙන මේ මන්න පාම් මොනවද මන්න ඒවල කැට ඔක්කොම අයින් කරලා කුඩු කරලා පේස්ට් කරලා එහෙමයි ගන්නෙ ඊට පස්සේ හරි තැනට යන oven එක දාලා පුච්චන්නත් ඕනේ මගේ ආදර ප්‍රේමාන්තයනේ හරි තැනට අරමුණට එන්න ඔබ කැඩෙන්නම වෙනවා අපි කුසිය පැත්තට ගිහලා බලන්නකෝ. එකම අවුල් ජාලාවක් කැම මේසේ තිබුණේ කැම කාමරේ තිබෙන චූටියට. ඒක කඩලා දැන් ලොකු කරලා තියෙනවා. ලොකු කරනවා කියන තැනදී ඉතින් අම්මා දූවිල්ල කාගෙන නාගෙන වනාගෙන හිටියේ. මගේ ආදර ප්‍රේමාන්තයනේ. කඩන්න ඕනේ හදන්න ඉස්සෙල්ලා. පුච්චන්න ඕනේ වගා කරන්න ඉස්සෙල්ලා. ස්වාමීන් වහන්සේ කතා කරන ගමන එකයි. එනිසා අපි ස්වාමීන් වහන්සේගේ ආදරය ඔබ විඳින ලස්සන තැන් තියෙයි. ඒ ආදරය දැනුනේ නැත්නම් ඔබ ජේසුව අතාරිනවා. ජේසුගේ ආදරය ඔබට ඇතුළටම දැනෙන්න ඕනේ. ඒ ජේසු පිස්සුව හැදුන්නේ නැත්නම් මගේ ප්‍රේමවන්තනේ මේ වේදනාව ඔබ දරන්නේ නැහැ. ජෙරමියාව අල්ලලා ලිඳේ දානවා. මඩ ලිඳක දෙවනාසගේ වචනේ දේශනා කරපු නිසා යටත් වෙන්න බැබිලෝනයට යටත් වෙන්න කියපු නිසා ඒගොල්ලෝ බැලුවා මේ මිනිහා මේක කියවන්න ගිහිල්ලා එතන ඉතුරු වෙලා යන සොල්දාදු අධෛර්යයටපත් වෙනවා. ලිඳේ ජෙරමියා බලනවා ඔබ හිතන්න මගේ ප්‍රේමවන්තනේ මඩ ගොඩක ලිඳක එරිලා දවස් ගාණක් ඉද්දි එතන වැසිකිළියට යන්නේ එතන කන්න බොන්න නැහැ. ජරා ගොඩේ කන්දස්සාරේ මනුස්ස කියන්නේ තරන්න බැරි වේදනාවක්. තරන්න නින්දක් නෑ නිදිය ගන්න පුළුවන් මඩ ගොඩක. කන්ද මඩ. මගේ ආදර ප්‍රේමන්තනේ ජෙරමියාව බේරන්න නපුංසකෙක් ස්වාමීන් වහන්සේ වුණා. එතන නපුංසකෙක් ඇවිල්ලා ජෙරමියාව බේරන්නේ. ඉතින් එතන අන්තිම මොහොතේ තමයි ගොඩට ගන්නෙ. හැබැයි ඒ process එකේ යන්න ඕනේ. එතනදී ජෙරමියාගේ විශේෂත්වයක් තිබුණා. ජෙරමියා විවාහ වෙච්ච දිවැසිවරයෙක් නෙමෙයි. හොසියා විවාහ වුණා. එසකියල් විවාහ වුණා. ජෙරමියා විවාහ වුණේ නැහැ. ජෙරමියාගේ හස්බන්ඩ් උනේ ස්වාමීන් වහන්සේ. ජෙරමියා වයිෆ් වගේ හිටියේ. ඒ කියන්නේ එච්චර ගැඹුරු බැඳීමක් ජෙරමියාගේ. ඒ බැඳීමත් එක්ක මරාගත්තා ස්වාමීන් වහන්සේත් එක්ක. මම බයිබලෙ පෙන්නන්න මරාගත්ත තැන. ජෙරමියා 27 බලන්න. උනා ජෙරමියා කෑ ගහලා කියනවා දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ මම මුලා කළා. ජෙරමියා 27. අහෝ සමිඳුනි. ඔබතුමානෝ මම මුලා කළසේක. මම රැවට්ටුවා. මේ මුලා කියන වචනේ හරිම තේරුම මොලස් ඉංග්‍රීසියෙන්. ඒ කියන්නේ you sexually used me. ඒක රේප් කරනවා නෙමෙයි. ඒ කියන්නේ බොරු චාටු බස් දාලා රවට්ටලා පාවිච්චි කරලා. ජෙරමියා දෙවියන් වහන්සේට කියන්නේ කට පිච්චිලා යන්න එපයි. ගෙන්දගන් දිවවල් 4ට කැපිලා යන්න එපයි. එහෙම දෙවියන් වහන්සේට කතා කරා. හැබැයි දෙවියන් වහන්සේට කියන්නේ කොටින්ම කියනවනම් ඔබ මම මුලා කළා මමද මුලා වීමේ. ඔබතුමාණෝ මට වඩා බලවන්තය. ඔබතුමාණෝ මා පරාජයට පත් කරසෙක්. මට අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා මාව මේවා කරලා ඊට පස්සේ දැන් මං ලිං වල නන්නත්තර වෙලා මාව කොන් කරලා මට එපා වෙලා අවාස්ගේ වචනේ කතා කරන එක නම් මට තිත්තයි ස්වාමීනි මට නම් එපා. බලන්න වචනේ. මම කතා කරන සම විටම මම මොරගසමින් සෑසිකම විනාශය කියා මම කියේ. මොකද්ද මේක තේරුම? මොකද්ද මේ සෑසිකම විනාශය කියන්නේ? මේක හීබ්‍රු වලින් ගත්තාම කෙනෙක්ව කාන්තාවක්ව දූෂණය කරද්දී ඒ කාන්තාව කෑ ගහන වචන මේ. එතන මිනිස්සු දන්නවා මේ මිනිස්සව දූෂණය කරනවා. එයා කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ කියලා. ජෙරමියා කියනවා මම කෑ ගහනවා ස්වාමීනි. මං නම් දැන් නම් කෑ ගහනවා සෑහසිකම විනාශය කියලා. මොකද ඔබ වහන්සේ මේ මාව අරගෙන පාවිච්චි කරනවා. මම නන්නතරයි. මම ඊට පස්සේ දේශනා කරන්නේ නැහැ. ඔබතුමාගේ වචනය දවස පුරා ප්‍රකාශ කිරීම මා නින්දාවටත් සරදමටත් හේතු වී තිබේ. මම සමිදානව අමතක කරා. හරියට
ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් කෙනාගේ මට එපා මම දුක මේ දරන්න බෑ කියලා. හරිද? ඒ වගේ නිකන් ටෝන් එකක් එන්නේ. මම ඔබ අමතක තේරුණාද කියන එක. මම ඔබ අමතක කරන්න. මම සංවිධානෝ අමතක කර එතුමන්ගේ නාමයෙන් තවත් කතා නොකරන්න මේ කී විට ඔබතුමන්ගේ වචනය මාගේ සිතේ ගින්නක් මෙන්න ඇවිලයි. ඉන්න බෑ. මම කතා කරන්න නෑ කියලා ඒ කෝල් එක ගන්න නැතුව ඉන්න බෑ. තේරෙනවද? බලන්න නැතුව ඉන්න බෑ. ඒ නිසා නැද්ද? ඒ නිසා හිමීට ගිහිල්ලා හොරෙන් හරි බලන්න යනවා. අමාරු ඉන්න බෑ. ඒ කියන්නේ ඒ පිස්සුව හැදිලා ඉවරයි. ඊට පස්සේ වචනේ බලන් තරමයක් කියනවා. ඒ මගේ ඇටකට තුල සංගවී ඇත. ඒ සංගවා තබා ගැනීම මම බොහෝ වේසටපත් වීමි. ඒ තවත් ඒ තබා ගැනීමට මට කල නොහැකිය. කසුකුසු මට තවත් තියාගෙන ඉන්න බෑ. ඇටකටු අස්සේ වචනේ මට කරන්න අමාරුයි. නව කියලා දේශනා කරනවා. ඔය තැනට ආවේ නැත්තම් ඒකයි ජේසු ක්ලියර් කරන්නේ මගේ ප්‍රමාන්තනේ. පක්ෂීන්ට කැදලි තියෙනවා, හිවලුන්ට බෙන තියෙනවා. ඔයා පුතේ එන්නේ තැනක් බලාගෙන නම් සෝරි ඔයාට ඒක හම්බ වෙන්නේ නැහැ. ඔයා මට පිස්සුවෙන් මා අනුගමනය කරන්න කැමති නම් විතරක් එන්න. මොකද මගදී ඔබ හැලෙනවා. මගදී දාලා යන ඔක කරන්න බෑ. ඒකයි පේදුරුගෙන් අහන්නේ හැමෝටම වඩා මට ආදරෙයිද? එහෙනම් මගේ බැටළු පැටවන් පෝෂණය කරන්න. මම බන්ධන කපල්ස් මෙතන ඉන්නවා දෙන්නෙක්ම ඉන්නවා. මම බන්ධපු අය. මං අහන දෙයක් තමයි මොකක්ද අහන්නේ? අහනවා පුතේ වාගේ වයිෆ්ට වඩා සාලිය කියන්නකෝ, අසුකුමාලා කියන්නකෝ. සාලියගෙන් අහනවා ඔයා අශෝකමාලාට වඩා ජේසුට ආදරෙයිද? ඔව් කියනවා. මම දන්නවා අවුරුද්දක් දෙකක් ගියත් කොහොමද ආදරෙම වෙනවා ජේසුට. තේරුණාද කියන එක. ඊට පස්සේ අශෝකමාලාගෙන් අහනවා සාලියට ඔබ ජේසුට වඩා සාලිට වඩා ඔබ ජේසුට ආදරෙයිද? මොකද ඒම ගියේ නැත්තම් තේරුණාද කියන එක. මුලින් හරි ෂෝක් ඩාර්ලින් බබා පැටියෝ කුකු ඔක්කොම හරි තේරෙනවා. ඊට පස්සේ තමයි ඊට පස්සේ පහු පොහොට කොහො කොහොල නන්නතර වෙලා ඒ කියන්නේ තමුන් ඔය ත්‍රිල් කික් ෆන් අයින් වෙලා පස්සේ ඇත්ත රියැලිටි එකට මුහුණ දෙන්නේ. එතන ජේසු හයියෙන් අල්ලගත්තේ නැත්තම් අපිට ඒක කරන්න බෑ. මගේ ආදර ප්‍රමන්තනේ ජේසු එකයි. ජේසු කවදාවත් අපිව රවට්ටන්නේ නැහැ. ඒ වචනය කියන්නේ මම ලෝකයේ ගිනිරන්න ආවේ. සෙටල් කරන්න නෙමෙයි අවුල් කරන්න ආවේ. අරමුණ අවුල් කරන එක නෙමෙයි. පර්ෆෙක්ට් සෙටල්මන්ට් එකකට යන්න ඉස්සෙල්ලා අවුල් වෙන්න ඕනේ. පිච්චුණයින් පස්සේ තමයි සන්නද්ධ වෙන්නේ. ඒක උන්වහන්සේ මම ආදර ප්‍රමාන්තනේ ලොක්තුමාගේ 3:16 කතා කරලා කියන්නේ. සාවක ජුවම්තුමා කතා කරලා කියනවා මම ඔබව වතුරෙන් බෞතිස්ම ස්ථාපනය කරනවා. හැබැයි මට ඒ පසු වෙන තැනන් වහන්සේ අනුභව සම්පන්නතුම එන්නේ. එතුමානෝ ශුද්ධාත්මයන්ගෙන්ද ගින්නෙන්ද ඔබ බෞතිස්ම ස්ථාපනය කරනවා. ගින්න කියලා කියද්දී ලස්සනම තැන තමයි ශුද්ධාත්මයන්න්. ඒක අපි ගෝලයන්ගේ හිස මුදුන්වල ගිනි දීවවල් දකින්නේ ශුද්ධාත්මයන්න්. බලන්න ශුද්ධාත්මයන්ව ආවයින් පස්සේ රෝම 5 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තිය බලන්න. එපමණක් නොව පීඩා විඳීමෙන් ඉවසිල්ලද, ඉවසිල්ලෙන් තැම්පත් බවද, තැම්පත් බවෙන් රෝම 5:3 තැම්පත් බවෙන් කිසිදා නොසිඳන බලාපොරොත්තුවද. එබඳු කිසිදා නොබඳ කලින් වචන ගන්න. ඉවසිල්ලෙන් තැම්පත් බවෙන් බලාපොරොත්තු ඉපදෙන බව දැන අප විඳින පීඩාවලදී උවද අපි ප්‍රීති ප්‍රමෝද වෙමු. ඒ ප්‍රශ්නය අස්සේ, ඒ ගින්න අස්සේ ශද්‍රක් මේෂක් අබේද්නගෝ නබුකඩ්නේසර් රජතුමා ගින්නට දාලා එයාලා ගින්න ඇතුලේ අතපය බැඳලා දාන තැනදී මගේ ප්‍රේමවන්තනේ එයාලා ස්වාමීන් වහන්සේට ස්තුති කරා. මොකද මෝසස්ට උන්වහන්සේ කතා කරේ ගින්න ගන්න පඳුරක් අස්සෙන්. ඒ ප්‍රශ්නය අස්සේ ස්වාමීන් වහන්සේ අපිට කතා කරන දෙයක් තියෙනවා. ඒ අවුල් කරන අස්සේ උන්වහන්සේ මෝසස්ට කතා කළා මොකද්ද කිව්වේ? මේක ශුද්ධ ස්ථානයක්. ඔබගේ පාවහන් ගලවලා එන්න. ඔබගේ ආරක්ෂාව අයින් කරන්න. ඔබගේ ඩිෆෙන්ස් මෙකැනිසම් අයින් කරන්න. ඒ ගින්න ඇතුළට බලන්න. ලං වෙලා බලන්න. ඒ අරගලයේ ප්‍රශ්නය, ඒ ඩිසයර් එක ඇතුළේ ජේසු කතා කරන දෙයක් තියෙනවා ඔබට. සමහරට ඇයි මේ අවුල් වෙන්නේ? ඇයි මේ ප්‍රශ්න වෙන්නේ? ඇයි මේ අවුල්? මම ආදර ප්‍රේමන්තනේ ඒක පෙන්වන දෙයක් තියෙනවා. ඒක අඳුර ගන්නම වෙනවා. හිතන්න මෙතන ලොකු වතුර ගොඩක් වැටිලා අයියෝ මොන කර්මයක්ද මන්ද කියලා අස් කරනවා. ආයි වතුර වැටලා අස් කරනවා. අපි මේක අස් කර ඉන්නව නෙමෙයි. වතුර වැටුනේ කොහෙන්ද?
සීලමේ වහලේ ගත්තා මෙතන හිලක් තියෙනවා. උළු කැටයක් කැඩිච්ච තැනක් තියෙනවා. එතන ඩීල් කරන්න ඕනේ. එතකොට මෙතන ෂේප් එකේ වතුර වැටෙන තැන පොන්ඩ් එකක් හදලා ඒ පොන්ඩ් එකට වතුර වැටෙන්න දාලා ඒකට කැට්ෆිෂ්ලා දාලා වතුර එහෙම එක අපේ ලෝකයේ දෙන සෙටල්මන්ට් එහෙමයි. ඒ කියන්නේ අර බිඳිච්ච තැන ඩීල් කරනවා නෙමෙයි. ඒ වතුර වැටෙන තැන පෙරළුණු පිට හොඳයි ගියාගෙන නැත්නම් එතන සෙටල් වෙන්න තැනක් නැහැ. ස්වාමීන් වහන්සේ එතන සෙටල් වෙන්න දෙන්නේ නැහැ. උන්වහන්සේ ඔබට ආරාධනා කරන්නේ පියාණන් වහන්සේ සර්ව සම්පූර්ණ වෙනවාසේ සර්ව සම්පූර්ණ වෙන්න එක ජර්නි එක යන්න ඕනේ. පිච්චි ගැලවි මලකඩ කැඩි යන්න ඕනේ. මගේ ආදර විමන්තයනි ජෙරමියා අතාරින්නේ නැහැ. ජෙරමියා අතාරින්නේ නැහැ. අතාරින්නේ නැති විදියට ශුද්ධාත්මයන්ෝ එකයි පස්වෙනි පගන්තිය කියන්නේ රෝම 5:5 ඒ බඳු බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් ඇති නොවේ. මන්ද අපට දෙන ලද ශුද්ධාත්මයානු දේව ප්‍රේමයෙන් අපේ සිත් පුරවන සේක. ශුද්ධාත්මය ප්‍රේම ගින්න. එක ප්‍රේම ගින්නක්. ශුද්ධාත්මයෝ හදවත් දල්වනවා. එකයි දොරවල් වහගෙන හිටිය ගෝලයෝ කටාගෙන එළියට යන්නේ. ගිහිලා කෑලි කරලා මරද්දී, කීතු කූතු කරලා කපලා කොටද්දී ඒ ජේසුට ආදරෙන් සාක්ෂි දරන්නේ. මම ආදර බෙමන්තනි අපිට සෙටල් වෙන්න තියෙන ලෝකයක් තියෙනවා. මැරුණයින් පස්සේ සෙටල් වෙමු. දැන් නෙමේ සෙටල්මන්ට් එක අපි හොයන්නේ. දැන් අපි සුඛ විවරණය සුභෝගී ජීවිත පහසුව නෙමෙයි. අපි පටු මාවත තෝරගමු. පටු මාවත තෝරගෙන පළල් මාවත ලේසි ෂෝක් මාරයි වාව් පට්ට එතන නෙමෙයි. පටු මාවත යමු. අමාරුයි. හැබැයි යන විදිය පවුලතුමා හරි ලස්සනට කියනවා. අද හීබ්‍රු පොතේ කතා කරනවා. හීබ්‍රු පොත ලියන්නේ මගේ ප්‍රේමවන්තනි මේ වෙනකොට ජෙරුසලම් මාලිගාව කඩලා. එයාලා මහා පීඩාවක රෝමය කිතුනොන මරණ සමාජයක නන්නත්තර වෙච්ච තැනක උන්වහන්සේ ගිය සතියේ අපේ 11 වෙනි පරිච්ඡේදයේ කිව්වා ඇදහිල්ල වනාහි අපි පෙනෙන දේ ගැන නොපෙනෙන දේ ගැන සහතිකයක් අදෘශ්‍යමාන දේ පිළිබඳ නිසැකකමක් කියලා. ඒ කියන්නේ ඒ අස්සේ අබ්‍රහම් ගිය විදිය විශ්වාසයෙන් අබ්‍රහම් විතරක් නෙමෙයි හැම ශුද්ධවන්තයෙක්ම ඒ විශ්වාසයේ ගමන ගියා. ගොඩාක් දෙනෙක් මම තනියම නෙමෙයි. ගොඩාක් දෙනෙක් ඒ ගමන ගිය ජයග්‍රාහී සභාවක් තියෙනවා අපිට. ස්වර්ගයේ හැම ශුද්ධවන්තයෙක්ම කතා කරලා කියන්නේ ඔබට මට ඒ ගමන එන්න මෙතන අපිට කිරුලක් තියෙනවා ඉති වෙච්ච. එකයි හිබ්‍රු පොතේ ආරම්භයේ 5 වෙනි පරිච්ඡේදයේ කතා කර 12:1 නෑ. මේසා විශාල සාක්ෂිකාර සේනාවක් අප වට වී සිටින නිසා සාක්ෂිකාර සේනාවක් ඉන්න අපට මට. ඔබට වෙලාවක් තියෙන වෙලාවක ශුද්ධවන්තයෙකුගේ ජීවිතය කියවලා බලන්න. අපි දන්නේ අන්තෝනි මුනින්ද්‍රයා චේන් හොයලා දෙනවා. ඉටිපන්දම් පත්තු කරාම බිස්නස් එක සරු වෙනවා. ඒ වගේ නිකන් සීනි බෝල අත්දැකීම් විතරයි. ඊට වඩා ගැඹුරු ජීවිත ඒවා. එහෙම ඔබ මම දැන් යාඥා කරද්දිත් ඒ යාඥාව අහන තරම් ප්‍රබල ජීවිත සාක්ෂියක් ජීවිතයේ අතෑරපු තැනක් අන්තෝනි මුන්ද්‍රයා කියන්නේ ජීවිතයේ මගේ ප්‍රේමවන්තනි ප්‍රභූ පැලැන්තියේ ඒ ප්‍රභූ පැලැන්තියේ සල්ලි තියෙන පවුලක හිටිය කෙනෙක්. ඒ හැම දෙයක්ම අතෑරලා ජේසුට සාක්ෂි දරපු කෙනෙක්. එයා දේශනා කරන්න ඉස්සලා කුස්සියේ ඉන්නේ. මගේ ප්‍රේමවන්තනි කුස්සියේ ඉඳලා එදා දේශනා කරන්න ආව නැති කෙනාව එක්ක ගන්නයි දේශනා කරන්නේ. නිශ්ශබ්ද නිහඬ ඇතුළාන්තේ කැඩිච්ච චරිත. ඇතුළාන්තේ කැඩිච්ච චරිත. මම ආදර ප්‍රේමවන්තනි මේ සාක්ෂියක් කිසිම ශුද්ධවන්තයෙක් මේ ලෝකේ සැප විඳින්නේ නැහැ. කිසිම ශුද්ධවන්තයෙක් මේ ලෝකේ තලෙන් සාර්ථක නැහැ. ෆාදර් පියෝ ගන්න මොන තරම් බලගත් සාන්තුවරයෙක්ද. ෆාදර් පියෝට පූජාව තියෙන එකත් තාන්නම් කරා සභා ශ්‍රේෂ්ඨයන්. ෆාදර් පියෝ ඇතුලේ දොර වහගෙන පූජා තියද්දී මිනිස්සු ඒ දොරට කන් දීලා ඒ පූජාව අහගෙන හිටියා. ප්‍රතික්ෂේපය. මොනවාස් කියන මම ගිනිලන්න ආවේ. ඔබ මම පත්තු කරන්න ඕනේ. එළිය බලන අයට ඔබ එළියක් වෙයි. හැබැයි ඔබ තුල ඒ පත්තු වෙන අල්ලු වෙන කට්ට කන ඇතුළාන්තයක්. ඒකයි මේසා විශාල සාක්ෂිකාර සේනාවකින් අප වට වී සිටින නිසා සියලු අවහිරද පහසුවෙන් අප වෙලා ගන්නා පාපයන්ද ඉවතලා කියන්නේ වේදනාවේදී යකා උත්තර අරගෙන එනවා. දුක් විඳින්න එපා. ඇයි බඩගින්නේ ඉන්නේ? නැන්ද මතේතුමාගේ 4 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි වගන්තියේ උන්වහන්සේ දවස් 40ක් निराහාරව සිටි පසු උන්වහන්සේට සාගිනි ඇතිවිය. එවිට පරීක්ෂාකාරයා
එවිට පරීක්ෂාකාරයා ඊළඟ වගන්තිය. එවිට පරීක්ෂාකාරයා උන්වහන්සේ වෙත આવුත් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් ගෙඩි පාන් ගෙඩි වන්නන්න කළ මැනවයි කිය. ඔබගේ මගේ අවශ්‍යතාවයේදී ඔබ මම ස්වාමීන් වහන්සේට පිළිතුරු දෙන්න තියෙන තැනදී මම ආදර ප්‍රේමවන්තනේ යකා එන්නේ. ඔක අතාරින්න දුක් විඳින්න ඕනේ නැහැ. ඒකයි පේදුරුතුමා කිව්වේ මගේ ප්‍රේමවන්තනේ ජේසුව පැත්තට අනගහලා ඔය දුරින්ම දුරු වේවා. දුක් විඳින්න එපා වහන්සේ. ජේසුගේ සාතන් අහකට යනවා. මම දුක් විඳින්න ඕනේ. මම ආවේ පටුමාවත යන්න. මම ආවේ සැතපෙන්න නෙමෙයි, බැබලෙන්න නෙමෙයි, වැචමෙන්න නෙමෙයි. මම ආවේ මැරෙන්න. මගේ ආදර ප්‍රේමන්තනේ මේ මරණය ඔබට හොයාගෙන යන්න ඕනේ නැහැ. ඉල්ලගෙන කන්න ඕනේ නැහැ. තේරුණාද කියන එක? ඒ කියන්නේ ඉල්ලගෙන තැනකට ගිහලා මැරෙන්න, දැන් මම මැරෙන්න. ඒ වගේ නිකන් ගොබ්බ తీරන ඕනේ නැහැ. ජීවිතයේ මැරීම ඔබ ජීවිතේ ජේසු කියන දේ 100% කරන්න පටන් ගන්න ඔබට මැරෙන්න වෙනවම තමයි. ඒක යථාර්ථයක්. ඔබ කරන සේවා ස්ථානය තුළ ඔබ 100%ක් අවංක වෙන්න එක පගාවක්වත් ගන්න නැතුව සත පහක් වංචා කරන්න නැතුව ඔබට මැරෙන්න වෙනවා. කට්ටක් කන්න වෙනවා. ඔබ ඇඟ ඉල්ලන දේ ඔබ දෙන්නේ නැතුව ඔබ ස්වාමීන් වහන්සේට පිළිතුරු දෙන්න ඔබට මැරෙන්න වෙනවා. ඔබගේ රිලේෂන්ෂිප්ස් වල ඔබ මේ රිලේෂන්ෂිප්ස් තියාගන්න ඔබ සමහර තැන්වල චීප් තැන්වල වැටේ. මේන්ටේන් කරන්න උන නිසා ඒක නතර කරන්න සමහරට ඔබගේ පෙම්වතා පෙම්වතිය ඔබ දාලා යයි මැරෙන්න වෙනවා. වෙන විදියක් නෑ මගේ ප්‍රේමවන්තනේ. ඒ නිසා හරියට ජීවත් ජේසු ආවේ ඔන්න දැන් මම මැරෙන්න බලාගෙන දැන් මම මැරෙන්න දැන් ජේසු පිලාත් ජුදාස්ව යවුව මරන්න නෑ. ජේසු මරණය හොයාගෙන ගියේ නෑ. ජේසු සත්‍ය හොයාගෙන ගියේ. ජේසු තාත්තගේ කැමැත්ත කරන එක හොයාගෙන ගියේ. ඒකයි ජේසු කියන්නේ මම ආවේ ලෝකෙ ගිනිලන්න. ඒ ගින්න දැනටම ඇවිලී තිබේ නම් කොතරම් හොඳද? මට එක්තරා බෞතිස්ම ස්ථාපනයක් ලබන්න තිබේ. එය ඉටුවන තුරු මම දැඩි සිත් වේදනාවෙන් පසු වෙමි. තාත්තගේ කැමැත්ත කරන්න පුදුම කැක්කුමක්, පුදුම තල්ලුවක්. ඒකයි ජේසු ජෝම් 4:34 කතා කරලා කියන්නේ මාගේ භෝජනය නම් මගේ තාත්තගේ මගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කිරීමත් එය ඉෂ්ට කිරීමත්ය කියලා. එය නිමාවටපත් කිරීමත්. ඔබට එවැනි අරමුණක් තියෙනවා නම් තාත්තගේ කැමැත්ත කරන්න. මම ආදර ප්‍රේමන්තනි මේ මරණය කියන එක මේ ප්‍රතික්ෂේපය මේ ගින්න ඔබ තුළ දැල් වෙනවමයි. ඒක හිබ්‍රු පොතේ අවසානයේ කතා කරලා කියන්නේ අද. ඒ නිසා ඒ අදහිල්ලේ කර්තෘවරයානන්ද ඒ පරිපූර්ණකයානන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසම නෙත්‍යමා ජේසු දිහාම බලන්න. ඒකයි ඔබට වෙලාවක් ඕනේ මගේ ප්‍රේමන්තනි ඔබගේ පෞල් ජීවිතය තුළ ජේසු දිහා බලාගෙන ඉන්න වෙලාවක්. ජේසුත් එක්ක කතා කරන වෙලාවක්. සමහරවිට ඔබට දැනෙන එකක් නැහැ. මල්ලුවෙලි තාත්තව ජේසුට දැනුන්නේ නැහැ. කුරුසියේදී දැනුන්නේ නැහැ. එළොමි ලාබා සබක්තානි මගේ දෙවියනි ඔබ මාත් හැරියේ මන්ද කිව්වේ ඒකයි. එහෙම දැනෙන එකක් නැහැ. හැබැයි ඒ දිහා බලන්න. ફોකස් එක උන්වහන්සේ ගාව තියාගන්න. හැම දෙයකින්ම මිදිලා උන්වහන්සේ දිහා බලන්න. ඒක බලන එක අත්‍යවශ්‍ය කාරණාවක් මගේ ප්‍රේමන්තනි. උන්වහන්සේ දෙසම බලනවා කියන එක. ඒකයි මතේතුමාගේ 14 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි වගන්තිය බලන්න. පේදුරුතුමාට කියනවා ස්වාමීනි මේ ඔබ වහන්සේ නම් මට එන්න කියන්න. ජේසුස් කියනවා එන්න කියලා. එතකොට එන්න කියද්දී එයා පේදුරුතුමා කලින් වගන්තිය ගන්න. ඊට කලින් වගන්තිය ගන්න. ජේසුස් වහන්සේ වහම ඊට කලින් වගන්තිය ගන්න පුතේ. ඊටත් කලින්. එන්නයි උන්වහන්සේ වදාළසේක. එවිට පේදුරු ඔරුවෙන් බැස ජේසුස් වහන්සේ වෙත වතුර මත ඇවිදගෙන ගියේය. ජේසු දිහා බලාගෙන ෆෝකස් එක තියාගෙන ගියා. මගේ ප්‍රේමවන්තයනි හැබැයි මොකද ඊට පස්සේ වෙන්නේ? ඒත් ඔහු මාරුතය වේගවත් බව දැක බිය වී ගිලෙන්නට පටන්ගෙන ෆෝකස් එක ගිය ගමන් ඔබ ගිලෙනවා. මගේ ආදර ප්‍රේමවන්තයනි ක්‍රිස්තුස් වහන්සේ කියන දිනුම් කනුව දිහා බලන්න. ඔලිම්පික්ස් වල අපි හිතමු හුසෙන් බෝල් දුවනවා කියලා. එයා දුවද්දී එයාගේ ටාගට් එක දිනුම් කනුව දිහා බලාගෙන දුවන්නේ වෙන කිසිම දෙනෙක්ද නෙමෙයි. මගේ ප්‍රමාන්තනේ මිනිස්සු හූතියයි. මිනිස්සු එයා දුවද්දී පොඩි නොණ්ඩියක් තියෙනවා. නොණ්ඩියා කියයි. මේවා අදාළ නැහැ. මැස්සෙක් මහද්දී, මදුරුවෙක් මහද්දී අර දුවන එක නතර කරලා ඌට ගහන්න යන්නේ නැහැ. එච්චර අරමුණ ෆෝකස් එක වටිනා ඔබට. ඒකයි දේව රාජ්‍ය කෙතක සංගවා තිබූ නිධානයකට සමානයි. නිධානය හම්බුනයින් පස්සේ සියල්ල විකුණලා ඇවිල්ලා ගන්නේ. අගනා මුතු වැටේ හම්බුනයින් පස්සේ සියල්ල විකුණලා ගන්නේ. ඔබට එහෙම තැනක ප්‍රඥාවක් තියෙන්නට ඕනේ. මේ ලෝකේ එන කම්කටොළු
මේක එකයි උන්වහන්සේ රෝම 8 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය කතා කළා කියන්නේ. මේ ජීවිතයේ දුක් වේදනා මතු එළිදරව් මේ ජීවිතයේ දුක් වේදනා අපට මතු එළිදරව් වන්නට යන මහිම සමග කිසිසේ සසන්දිය නොහැකියයි කල්පනා කරමි. දරුවෙක් බලාගෙන ප්‍රසව වේදනාවෙන් මහා පීඩාවක දරුවා වදද්දී ප්‍රසූත කරද්දී දරුවා වද්‍යා බලාගෙන ඒක කරන්නේ. මගේ පුංචි පුතා මගේ දුව ලබන්න ඒක කරන්නේ. ඒ අරමුණ පැහැදිලි නැති වුණොත් ඔබගේ වේදනාව කාලකන්ණි මගේ ප්‍රමාන්තනි. ඔබ හිතන්න ඔබ ප්‍රැක්ටිස් කරන්නේ ට්‍රෝෆි එකක් නැතුව පුස්සක් හිස්තැනක් නම් ඒක ඔබ වචනයත් එක්ක අයිති වෙන්නට ඕනේ. ඒකයි අදහිල්ලේ කර්තෘවරයාණන් සහ පරිපූර්ණකයාණන් වන ක්‍රිස්තුස් වහන්සේ දෙසම නෙත්යොමා අපට දිවීමට ඇති දාවනය නොපසු බට වීරෙන් දුවමු. කලකිරෙන්න අවශ්‍ය නැහැ. වචනය ගන්න. ඊළඟට කියනවා උන්වහන්සේ තමන් ඉදිරියේ වූ ප්‍රීතිය නිසා ඉදිරියේ වූ තාබෝර්වල අත්දැකීම එකයි. තාබෝර්වලට පේදුරු ජෝම් ජාකෝබ් එක්වන්ගේ කල්වාරියෙන් පස්සේ ඒ අයිති වෙන මහිමය ගැන අවබෝධයක් දෙන්න. ඔබ මේ හරහා ඔබට ලැබෙන්න යන කිරුල ගැන අවබෝධයක් තියෙනට ඕනේ. උන්වහන්සේ සකේයුස්ට කියනවා ගහෙන් බහින්න සකේයුස් මම ඔබගේ ගෙදර එනවා. ඒ කියන්නේ සකේයුස් බැස්සේ ජේසු ගෙදර එනවා කියන ප්‍රීතියත් එක්ක අපි මේ ප්‍රීතිය දන්නේ නැතුව අතරින්න හදන ගස් වලින් තේරුමක් නැහැ. හැමතිස්සෙම දැනගන්න දුක් විඳීම මරණය උත්ථානය මේ තුනම එකක්. ඔබ වේදනාව he will never let your pain go down drain. උන්වහන්සේ ඔබගේ වේදනාව අපත යවන්නේ නැහැ. ජේසු නිසා ඔබ දරන වේදනාවක් තියෙනවා නේද? උන්වහන්සේ ඒකට ඔබට ප්‍රතිඵල ප්‍රතිවිපාක දෙනවාමයි. රහසින් දකින්න ස්වාමීන් වහන්සේ ඔබට රහසින් පිළිතුරු දෙනවාමයි. මේ ලෝකේ නෙමෙයි. ඒකයි සදාතන විමානවල ඔබගේ වස්තුව රැස් කරන්න කිව්වේ. කාව ගුල්ලෝ කන තැන නෙමෙයි, මලකඩ කන තැන නෙමෙයි, හොරු අරගෙන යන තැනක නෙමෙයි. සදාතන ජීවිතය තුළ. අවසානයේ කතා කළා කියනවා. උන්වහන්සේ තමන් ඉදිරියේ වූ ප්‍රීතිය නිසා කුරුසේ අවමානය නොතකා එහි වදවිඳ දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණු පත අසුන්ගත්සේක. ස්තීවන්තුමාට ගල් ගහද්දී අහස විවර වෙලා ස්තීවන්තුමා දකිනවා ජේසු දකුණු පැත්තේ ඉන්නවා. මේ ආදර පින්වත්නි හැම පීඩාවකදීම ජේසු දිහා බලන්න. ජේසු දිහා බලාගෙන ඉන්න. එනිසා ඔබ අධෛර්යව විඩාවටපත් නොවන පිණිස තමාට විරුද්ධව නැගී සිටි පව්කරුවන්ගෙන් එතරම් විරෝධය ඉවසූ තැනන් වහන්සේ ගැනම සිතා බලන්න. පාපයට විරුද්ධව කරන සටනේදී ඔබ තවම ලේ වගුරන තැනට පත්වී නැත. ජේසු තරම් ඔබ දුක් විඳලා නැහැ. මම ආදර ප්‍රේමාන්තයනි එක කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය උන්වහන්සේ කියනවා 10 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය කියනවා අපිට දරන්න බැරි වේදනාවක් පොදුවේ හැම මිනිසෙකුටම මුහුණ පාන්නට ඇති පරීක්ෂා හැර අනිකක් ඔබ වෙතට පැමිණ නැත. ඔබට දරාගත නොහැකි පරීක්ෂා ඔබට පිට පැමිණීමට ඉඩ නොහැර ඔබට පරීක්ෂා දැරිය හැකි වනසේ ඒ සමගම ගැලවීමේ මගක් සලසා දෙන දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකිය. ඔබට හිතනවා මේක මට දරන්න බැහැ කියලා පොඩි අවුලක් තියෙනවා. ඔබගේ කනෙක්ෂන් එකේ අවුලක් තියෙනවා. එදිනදා භෝජනය තියෙන්නේ එදිනදා කුරුසිය අරගෙන යන්න. උන්වහන්සේ කියන්නේ දවස අහසේ කුරුල්ල දිහා බලන්න එක දවසක කරදර එක දවසකට සෑහේ තව දවසක කරදර තව දවසකට ගන්නට එපා. ඒ මොහොතේ ජීවත් වෙන්න. දවසේ භෝජනය තියෙනවා දවසේ කුරුසිය දරන්න. අපේ තියෙන කුරුසිය දවසේ නෙමෙයි යායවල් තියෙන්නේ. කල්ප කාලාන්තර එකතු කරගත්ත ගොඩ ගහගත්ත කුරුස ගොඩක් තියෙන්නේ. ඒකයි ඔබට බැරි. ඒ මොහොතේ ජීවත් වෙන්න ස්වාමීන් වහන්සේ අද දවසේ ස්ට්‍රගල් එක අද අවශ්‍ය ශක්තිය උන්වහන්සේ දෙනවා. ඒ දේට මුණ දෙන්න එදිනදා භෝජනයට ඉන්න ඕනේ. ඒක ශක්තිය ගන්න නම් ඔබ කෑම කනවා වගේ ඔබ ශක්ති සම්පන්න වෙන්න නම් උන්වහන්සේගේ සම්බන්ධතාව තුළ ශක්තිය ලබලා ඒ ගින්න අරගලය පීඩාව මැද ස්වාමීන් වහන්සේගේ අත හයියෙන් අල්ලගෙන රිදෙද්දී අතාරින්න නැතුව තව තවත් මිරිකලම අල්ලගමු උන්වහන්සේගේ අත මේ ගැඹුරු ගමන යන්න මගේ ආදර ප්‍රමාන්තයනි. ආමෙන්.